right. ළමයි අපි අද සාකච්ඡා කරන්නේ 9 වෙනි කිරි ප්‍රශ්න පත්‍රය. මීට කලින් ප්‍රශ්න පත්‍ර අපි 8ක් සාකච්ඡා කරා. ඒවා අධ්‍යයනය කරන්නේ නැති කිසියම් ළමයෙක් ඒවා අධ්‍යයනය කරේ නැත්නම් මම කියනවා පොඩ්ඩක් ඒවා බලන්න බලලා ඒ ප්‍රශ්න වලට උත්තර ලියන විදිය අඳුන ගන්න කියලා මම කියනවා. right. අපි අද එන්නේ 9 වෙනි ප්‍රශ්න පත්‍රයට. බලන්න පළවෙනි ගැටලුව ඔයගලගේ ඩිස්ප්ලේ එකේ බලන්න පළවෙනි ගැටලුව ගාන කියවන්න x සහ n යනු ධන නිකිල දෙකක් නම් x සහ n යනු ධන දෙකක් නම් x වල බලය n ධන 1 ධන 1 ධන x වල බලය 2 n ඍණ 1 ප්‍රකාශනය x වර්ග ධන x ධන 1 මගින් හරියටම බෙදිය හැකි බව ගණිත අභ්‍යුහන මූලධර්මයේ භාවිතයෙන් පෙන්වන්න. right. දැන් මේ ප්‍රකාශනය ලියා ගන්න fn කියලා. ප්‍රකාශනය ලියා ගන්න fn කියලා. fn සමාන x වල n ධන 1 ධන 1 ධන x වල 2 n ඍණ 1 මේක x වර්ග ධන x ධන 1 මගින් හරියටම බෙදිය හැකි බව පෙන්වන්න කියලා කියනවා. right. එවනම් අපි ගණිතඥ මූලධර්මයේදී ප්‍රධාන අවස්ථා කීයක් සලකනවා ළමයි? අවස්ථා 3ක් සලකනවා. මොකද්ද? n සමාන 1 අවස්ථාව, p අවස්ථාව හා p ධන 1 අවස්ථාව. එහෙනම් මුලින්ම ගන්න n සමාන 1 අවස්ථාව. n සමාන 1 අවස්ථාව f1 සමානයි x වල 1 1 2යි 1 ධන x වල දෙවරක් 1 2යි දෙකෙන් එකක් 1යි x වර්ග ධන x ධන 1 හරිනේ මේකෙන් බෙදෙන බව පෙන්වන්න කියන්නේ. right. එහෙනම් අපි ලියනවා මෙය x වර්ග ධන x ධන 1 මගින් බෙදෙන නිසා n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. ඊළඟට අපි එන්න ඕන ළමයි n සමාන p අවස්ථාව. n සමාන p අවස්ථාව. fp සමාන x වල p ධන 1 ධන 1 ධන x වල 2 p ඍණ 1 මෙයා සමීකරණාංක 1. n සමාන p ට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. දැන් n සමාන p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරනවා නම් අපි ලියනවා fp කියන එක කෙනා මොකෙන්ද බෙදෙන්න ඕනේ? x වර්ග ධන x ධන 1න් ලැම්ඩා වතාවක් x වර්ග ධන x ධන 1. ඒ කියන්නේ මේකෙන් බෙදෙනවා කියන්නේ මෙයාගේ නිකිල ගුණාකාරයක් කියන එක. ලැම්ඩා කියන්නේ නිකිලයක්. මේ ලැම්ඩා නිකිලයක්. ලැම්ඩා යනු නිකිලයකි. ලැම්ඩා යනු නිකිලයකි. ඔන්න n සමාන p අවස්ථාව හරි. ඊළඟට අපි එන්න ඕන ළමයි n සමාන p ධන 1 අවස්ථාව. n සමාන p ධන 1 අවස්ථාව. fp ධන 1 සමාන x වල p ධන 2 මේකෙන්ට p ධන 1 දාන්න ධන 1 ධන x වල එන්ට p ධන 1 දැම්මා 2 p ධන 1 වෙනවා. 2 p ධන 1 එන්ට p ධන 1 2 p ධන 2 ඍණ 1 ධන 1. මෙයා සමීකරණාංක 2.
දැන් දෙකෙන් අපි අඩු කරනවා පළවෙනි සමීකරණේ වැඩි කරලා එක බලයක් කැපෙන්න හදමු x ගෙන්. මෙතන x ගෙන් වැඩි වුණා x වල p ධන දෙක කැපෙනවා. fp ධන එක ඍණ xfp සමාන x වල p ධන දෙක කැපිලා යනවා. එක ධන x වල 2යි p ධන එක ඍණ x වතාවක් එක ධන x වල 2යි p ඍණ 1. මේකෙන් fp ධන එක උක්ත කරන්න fp ධන එක සමාන xfp ධන මේකෙන් එළියට ගන්න එක ධන x වල 2යි p ඍණ 1 බලය එක ධන x වල වර්ග ඍණ x x වතාවක් fp කියන්නේ ලැම්ඩා x වර්ග ධන x ධන 1 ධන එක ධන x වල 2යි p ඍණ 1 වතාවක් එක ධන 2යි x ධන x වර්ග ඍණ x 2යි x ගෙන් x අඩු වුනහම x දැන් එළියට ගන්න පුළුවන් x වර්ග ධන x ධන 1 එළියට ගන්න. එතකොට එනවා ලැම්ඩා x ධන මෙතන x වර්ග ධන x ධන 1 එළියට ගත්තාම ඉතිරි වෙන්නේ එක ධන x වල 2යි p ඍණ 1 බලය. දැන් බලන්න x වර්ග ධන x ධන 1 එළියට ආවා. ඒ කියන්නේ මේ ප්‍රකාශනේ මේකෙන් බෙදෙනවා. මේ අණුව මෙය x වර්ග ධන x ධන 1න් x වර්ග ධන x ධන 1න් බෙදෙන නිසා n සමාන p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. right. එතනින් පස්සේ අපි අර ඡේදය ලියන්න ඕනේ. මේ දක්වා සාධනය කරගන්න ඊට පස්සේ අපි ඡේදය ලියමු. right. මේ දක්වා සාධනය කරගන්න. හරි. දැන් ලියන ඡේදය යට ලියන්න මෙහෙම n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන ලදී. n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන ලදී. n සමාන p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කිරීමෙන් n සමාන p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කිරීමෙන් n සමාන p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන ලදී. එම නිසා ගණිත අභ්‍යුහන මූලධර්මයෙන් සියලු ධන නිකිලමේ n සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. හරි. ඊළඟට අපි එමු දෙවෙනි ප්‍රශ්නෙට. එමු. right ළමයි දෙවෙනි ප්‍රශ්නේ බලන්න ඩිස්ප්ලේ එකේ බලන්න කියවන්න.
fx සමාන 3x ඝනය ධන 2x වර්ග ධන px ධන q බහුපදය x ධන 1 x ධන 2කින් බෙදූ විට ශේෂය 18යි x ධන 15 නම් p හා q සොයන්න. a9 fx බහුපදය x ඍණ 2කින් බෙදූ විට ශේෂය සොයන්න. right. ලියාගන්න fx රිතය fx සමානයි 3x ඝනය ධන 2x වර්ග ධන px ධන q. මෙයා බෙදන්නලු x ධන 1 x ධන 2කින්. බෙදීමේ ඇල්ගොරිතමේ ලියන්න fx සමාන x ඍණේ වතාවක් 5x ධන r. fx කියන්නේ 3x ඝනය ධන 2x වර්ග ධන px ධන q. මෙයා බෙදන්නේ x ධන 1 x ධන 2කින්. ලබ්ධිය 5x ශේෂය 18යි x ධන 15 ශේෂය 18යි x ධන 15. pq හොයන්න ඕනේ. දැන් ළමයි අපි 5x දන්නේ නැති නිසා මේ 5x කැලල බිඳුව වෙන විදියට x ට අගයන් ආදේශ කරනවා. x සමාන ඍණ 1 දී ඍණ 1 තුන්වෙනි බලයේ ඍණ 3 ඍණ 1 වර්ග ධන 2 ඍණ p ධන q සමාන ඍණ 1 දැම්ම බිඳුවයි ඍණ 18 ධන 15 ඍණ 3යි ධන 2යි ඍණ 1යි ඍණ p ධන q ඍණ 3 p හා පැත්තට ගියා p ඍණ q සමාන 3න් 1ක් 2යි සමීකරණ අංක 1. ඊළඟට x සමාන ඍණ 2 ආදේශ කරනවා ඍණ 2. නැවත බිඳුව වෙනවා මේක. 3 වතාවක් ඍණ 2 ඝනය 2 වතාවක් ඍණ 2 වර්ග p වතාවක් ඍණ 2 ධන q මේ කොටස බිඳුව ධන 18 ඒව දෙකක් 36 ඍණ 36 ධන 15 දෙකේ තුන්වෙනි බලය 8යි 8 වරක් 3 24යි ඍණ දෙකේ වර්ග 4යි 4 2 8යි ඍණ 2යි p ධන q 6න් 5ක් 1යි 3න් 1ක් 2යි ඍණ. තව සුළු කරමු. 14න් 8ක් 6යි 14න් 8ක් 6යි 1යි ඍණ 2යි p ධන q ඍණ 21 21ත් එහා පැත්තට ගියමු 21 ඍණ 16 2යි p ඍණ q 11න් 6ක් 5යි සමීකරණ අංක 2. 1යි 2යි සුළු කරමු. 1 අඩු කිරීම 2 p ඍණ 2යි p ඍණ p q කැපුණා 2 ඍණ 5 ඍණ 3 p සමාන 3යි
p සමාන 3 ආදේශ කරා එකට එකෙන් 3 ඍණ q සමාන 2 q සමාන 3 2ක් 1යි. ඔන්න q p 3යි q 1යි. p කිව්ව ආදේශ කළ fx ලියමු. fx සමානයි 3x ඝනය ධන 2x වර්ග p 3x q 1යි q 1යි p 3යි q 1යි. ඊට පස්සේ අහනවා මෙයා කීයෙන්ද x ඍණ 2කින් බෙදූ විට ශේෂය. x ඍණ 2කින් නම් x සමාන 2 ආදේශ කරන්න. f2 2 ගානේ 8යි 8 රත්න 24යි. 2 වර්ග 4යි 4 2 8යි. 3 2 6 දාන 1. එතකොට එනවා 8යි 4යි 12යි 6යි 18යි 1යි 19යි. එකක් ඉතිරි 2යි 1යි 3යි 39යි. හරිනේ 8යි 14 1යි 15යි 15යි 39යි. හරි. මෙන්න f2 f2 කියන්නේ ශේෂයට f2 කියන්නේ ශේෂය. ගානේ අහන්නේ මොකද්ද? ගානේ අහන්නේ බෙදූ විට ශේෂය හොයන්න. ශේෂය කියන්නේ f2 39යි. රයිට්. ගාන හදාගන්න ළමයි. ශේෂ ප්‍රමේයදී හැම විටම උත්සාහ කරන්න බෙදීමේ ඇල්ගොරිතමය කියන මූලධර්මය භාවිතා කරන්න. වඩාත් හොඳ හැමතිස්සම මේක භාවිතා කරගන්න පුළුවන් නම් ඒ තුලින් ගාන ආරම්භ කරන එක. සුළු කිරීම සමීකරණ පැහැදිලිව දැක්විය යුතුයි. ඒවට ලකුණු දෙනවා. ගාන හදාගන්න. right. අපි ඊළඟ ප්‍රශ්නෙට එමු. තුන්වෙනි ප්‍රශ්නය. බලන්න ගාන කියවන්න. y සමාන 3 ඍණ x ධන 2 මාපාංක සහ y සමාන x ඍණ 2 මාපාංක ඍණ 2 ප්‍රස්ථාර දෙක එකම සටහනක අඳින්න. එනයින් 3 ඍණ x ධන 2 මාපාංක විශාල x ඍණ 2 මාපාංක ඍණ 2 වන x විසඳුම් කුලකය ලියා දක්වන්න. right. පළවෙනි ශ්‍රිතය අඳිමු අපි. y සමාන 3 ඍණ x ධන 2 මාපාංක මුලින්ම ඇඳලෙමු. මේ x ධන 2 මාපාංකේ විය හැකි අවස්ථා ලියන්න. ධන x ධන 2 ඍණ x ධන 2 x විශාල හෝ සමාන ඍණ 2 x කුඩා ඍණ 2. මෙතන ලකුණක් තියෙන හින්දා ඍණෙන් වැඩි කරන්න. ඒතර මෙතන ඍණෙන් වැඩි වෙනවම බරහන් ඉවත් කළාම ගන්නවා ඍණ x ඍණ 2 මේක ඍණෙන් වැඩි වුණා ධන x ධන 2. මෙතන වෙනසක් වෙන්නේ නැහැ අසමානතාවය. දැන් 3ක් එකතු කරලා 3 එකතු කරන්න. 3 ඍණ x ධන 2 මාපාංක. මේකට 3ක් එකතු කරා 3න් 2ක් 1යි. ඍණ x ධන 1. මේකට 3ක් එකතු වුණා 3යි 2යි 5යි. x විශාල හෝ සමාන ඍණ 2 x කුඩා ඍණ 2 x කුඩා ඍණ 2. ඊළඟට අපි මේකේ ප්‍රස්ථාරය ඇඳලෙමු.
මේක ප්‍රස්ථාරය ඇඳලෙමු. x අක්ෂය y අක්ෂය. හැරුම් ලක්ෂය ඍණ 2. ඍණ 2 මේකට ආදේශ කරා ධන 2යි ධන 1යි ධන 3යි. y යගේ ධන 3 මෙතන. ඍණ 2කට වඩා x වැඩි වෙද්දි ඍණ x ධන 1. ඍණ අනුක්‍රමණ රේඛාව මෙන්න. y සමාන ඍණ x ධන 1 රේඛාව. අන්තක්ඛණ්ඩ 1යි අනුක්‍රමණ ඍණ. x ධන 5 මෙන්න. y සමාන x ධන 5 රේඛාව. ඔන්න ප්‍රස්ථාරය. ඊළඟ එකට එනවා. x ඍණ 2 මාපාංක ඍණ 2. ඊළඟ ප්‍රස්ථාරයේ y සමාන x ඍණ 2 මාපාංක ඍණ 2. x ඍණ 2 මාපාංකයේ විය හැකි අවස්ථා ධන x ඍණ 2 ඍණ x ඍණ 2. x විශාල හෝ සමාන 2 x කුඩා 2. ඍණ 2ක් එකතු කරා. එතකොට මෙතෙන්ට ඍණ 2ක් ආව x ඍණ 4. මේක ධන 2යි ඍණ 2යි බිඳුවයි ඍණ x ඉතුරු වෙනවා. x විශාල හෝ සමාන 2 x කුඩා 2. දෙකාගේ මෙතන වයිට බිඳුව දැම්මම x ට 1 මෙතන 2. දෙක ආදේශ කරන්න මෙතෙන්ට 2 ඍණ 4 ඍණ 2යි. මෙතෙන්ට දැම්මත් ඍණ 2. දෙකේදී ඍණ 2. ඔන්න ඔහම එන්නේ හැරුම් ලක්ෂය. ඔන්න ඔහම එන්නේ. මේ හැරුම් ලක්ෂය මේ ප්‍රස්ථාරයේ මතට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රස්ථාරයෙන් උඩට එන්නත් පුළුවන් මේ හරියට. ඒක බලන්න ඕනේ. ඍණ 2 කිව්වහම ටිකක් පල්ලෙහාට යන්නේ නේ. බලන්න ඍණ 2 මේකට ආදේශ කරලා බලමු තෘප්ත වෙනවද කියලා. y ට ඍණ 2 x ට ඍණ 2 ධන 1 නෑ තෘප්ත වෙන්නේ නෑ. ඍණ 2 තව ටිකක් පහළට එන්නේ. එතකොට මෙන්න මේ වගේ ලක්ෂයක් එන්නේ හැරුම් ලක්ෂය. මුලින්ම x ඍණ 4 රේඛාව මෙන්න රේඛාව. මේක x ඍණ 4. ඊළඟ ඍණ x රේඛාව. ඍණ x නම් මූලේ හරහා යන්න ඕනේ මෙහෙම. ඔන්න ඍණ x රේඛාව. ඍණ x. මෙයාද කපන්නේ මෙහෙම කපාගෙන යනවද මෙහෙම කපාගෙන යනවද? අන්න ඒක හොයන්න ඕනේ. මේ රේඛාව y සමාන ඍණ x. y සමාන ඍණ x. කපන්නේ කොහෙන්ද කියලා හොයන්න වෙනවා. ඒක හොයන්නේ කොහොමද? අපිට මේක මෙතනින් කපාගෙන යන්න පුළුවන්. නැත්තම් මේක මෙතනින් කපාගෙන යන්න පුළුවන්. මේක මෙතනින් කපන නම් මේ දෙක සුළු කරලා බලන්නකෝ. මෙතනින් හිතන්නකෝ. මේකේ අනුක්‍රමනේ ඍණ 1යි. මේකේ ඍණ 1. අර මේ කපන්න බෑ සමාන්තරයි. නේ? ඍණ 1යි ඍණ 1යි. ආයෙනම් මේ රේඛා දෙක සමාන්තරයි. සමාන්තර නම් මේක කපන්න බෑ. එන කපන්න ඕනේ මේක. කොහොම යන්නේ? ඡේද ලක්ෂ 2යි. මෙන්න එකක්. ඊළඟට මෙන් තව එකක්. ඊළඟ ඡේද ලක්ෂය. ඔඩොහම. ඡේද ලක්ෂ හොයාගමු.
ඡේදන ලක්ෂ මේ දෙක සමාන කරන්න මේ ලක්ෂය එනවා. x ඍණ 4 සමාන ඍණ x ධන 1. 2x සමාන 5. x සමාන 5 බෙදීම 2. මේ ලක්ෂය 5 බෙදීම 2. ඊළඟට මේ ලක්ෂය මේකයි සුළු කරන්න. x ධන 5යි ඍණ x උයි. x ධන 5 ඍණ x 5 සම ඍණ 2යි x x ඍණ 5 බෙදීම 2. මේ ලක්ෂයේ ඍණ 5 බෙදීම 2. ගැලපෙනවනේ. 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 2. හරි. අසමානතාව කොහොමද දීලා තියෙන්නේ? 3 ඍණ x ධන 2 විශාල x ඍණ 2 ඍණ 2 සමාන නැහැ. සමාන තිබ්බනම් මෙතෙන්ට දාන්න ඕන කළු බිංදු. සමාන නැහැ. මෙයා ඉහළින් යන්න ඕන විශාල පැත්තේ. මෙයා විශාල පැත්තේ නම් මෙයා ඉහළින්. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය කියන්නේ මෙන්න මේක. මුලින් ඇදපු එක. මෙන්න මේක. මේක තමයි ප්‍රස්ථාරය. මේක. එයා විශාල පැත්තේ කියන්නේ ඉහළින්. මෙයාට ඉහළින්. මේ තියන්නේ. එයාට ඉහළින්. කොතනින්ද? මෙතනත් මෙයාට ඉහළින්. මෙතනින් පටන් ගන්න. මෙතනින් පටන් අරන් දිගටම මෙතෙන්ට එනකන් මෙයා ඉහළින්. එතන පහ වුණා මෙයා පහළට යනවා. දැන් ගැලපෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. මම පාට කරනවා. මෙන්න පරාසය. මේ පාට කළ පෙදෙසයි අදාළ අසමානතාවේ විසඳුම් කුලකය. මේ අසමානතාවේහි විසඳුම ඍණ 5 බෙදීම 2 කුඩා x කුඩා ධන 5 බෙදීම 2. ඍණ 5 බෙදීම 2 සිට ධන 5 බෙදීම දක්වා සියලු x අගයන් තමයි විසඳුම. මෙන්න මේකේ විසඳුම. හරි. මේ අසමානතාවෙහි විසඳුම මේක. හරි. දැන් හදන්න ගාන මේ වගේ ගානකදී අපිට මං කලිනුත් කිව්වා පේපර්ස් වලදී මේවා සඳහන් කිරීම අත්‍යවශ්‍ය නැහැ. මේවා සඳහන් කරගන්නේ අපේ පහසුව සඳහා. අපිට කෙලින්ම ප්‍රස්ථාරට යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෙමෙයි. යන්න බෑනේ. තරව ලියන්න වෙනවා. අනේක ප්‍රස්ථාරයේ සමීකරණ මෙන්න මේ විදියට ලිවීම අනිවාර්යයි නේ. අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. හරි. අපි ළමයි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නය. ඊළඟට අපි කතා කරන්නේ සංකරණ හා සංයෝජන ගැටලුවක්. රයිට්. ප්‍රශ්නේ බලන්න 4 වෙනි එක. ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නේ කියවන්න ඕගොල්ලෝ. ප්‍රශ්නේ කියවන්න. පිරිමි ළමයි 6ක් හා ගෑනු ළමයි 4ක් අතරින් 5 දෙනෙකුගෙන් යොත් කණ්ඩායමක් තෝරාගත යුතු ඇත. පළවෙනි කොටස කණ්ඩායම තේරිය හැකි ආකාර. දෙවෙනි කොටස පිරිමි 3ක් හා ගැහැණු 2ක් සිටින පරිදි. තුන්වෙනි කොටස අඩුතරමින් ගැහැණු 3ක්වත් සිටින පරිදි කණ්ඩායම තේරිය හැකි ආකාර සොයන්න. හරි. දත්ත සටහන් කරගන්න.
පිරිමි ළමයි 6යි ගැහැණු ළමයි 4යි. තෝරගන්න ඕනේ 5 දෙනෙක්. 1 කණ්ඩායම තේරිය හැකි ආකාර 6 4යි 10යි 10 10 ක්‍රමා 10න් 5 5යි 5යි. සුළු කරන්න 5 ක්‍රමා වැඩි කිරීම 6 7 8 9 10 බෙදීම 5 ක්‍රමා වැඩි කිරීම 1 2 3 4 5 5 ක්‍රමා කැපුණා. සුළු කරන්න දෙවරක් 5 10යි. හතරවරක් 2 8යි. තුන්වරක් 2 6යි. 2 වැඩි කිරීම 7 වැඩි කිරීම 2 වැඩි කිරීම 9. මේ ටික සුළු කරගන්න. දෙවරක් 2 4යි 4ක් 4 28යි. 9න් වැඩි කරා. 9ක් 8 72යි 7ක් ඉතිරි. 9ක් 2 18යි. 7යි. 7යි 8යි 15යි. 2යි. 252යි. 9ක් 8 72යි. 7ක් ඉතිරි. 9ක් 2 18යි. 7යි 25යි. හරි. 252යි. දෙවෙනි කොටස පිරිමි ළමයි 3ක් සහ ගැහැණු ළමයි දෙන්නෙක් සිටින පරිදි පිරිමි 3ක් හා ගැහැණු 2 දෙනෙක් සිටින ආකාර පිරිමි 3 දෙනෙක් නම් පිරිමි 6න් ගන්න ඕන 603. ගැහැණු දෙන්නෙක් තෝරනවා නම් ගැහැණු 4න් ගන්න ඕනේ 402. සුළු කරන්න. 6 ක්‍රමාරෝපිතය 6න් 3ක් 3 ක්‍රමාරෝපිතය 3 ක්‍රමාරෝපිතය. ක්‍රමාරෝපිත සංකේත දෙකයි මේ සංකේතය හා මේ සංකේතය. 4 ක්‍රමාරෝපිතය 4න් 2ක් 2 ක්‍රමාරෝපිතය 2 ක්‍රමාරෝපිතය. දැන් සුළු කරන්න 3 ක්‍රමාරෝපිතය 4 5 6 යට 3 ක්‍රමාරෝපිතය 3 ක්‍රමාරෝපිතය 6 2 ක්‍රමාරෝපිතය 3 4 යට 2 ක්‍රමාරෝපිතය වැඩි කිරීම 2 කැපුණා 6 කැපුණා 2 ක්‍රමා කැපුණා දෙවරක් 2යි 4 වරක් 5 20යි. මෙතන එනවා 3 වරක් 2 6යි 20යි 6යි හරිනේ. 4 වරක් 5 20යි 3 වරක් 2 6යි 6 වරක් 2 12යි 120යි. දෙවරක් 3 6යි 6 වරක් 5 30යි 30 4 120යි. උත්තරය 120යි. තුන්වෙනි කොටසේ අඩුතරමින් ගැහැණු 3ක්වත්
අන්න වගුවකට යන්න ඕනේ. අඩුතරමින් අවම වශයෙන් කිව්වොත් වගුව භාවිතා කරන්න ඕනේ ගැහැණු පිරිමි ගාන කියන අඩුතරමින් ගැහැණු 3ක්වත් ඔක්කොම ඕනේ 5 දෙනයි දෙන්නයි. 4ක් වෙන්න පුළුවන් එක්කෙනයි. ඊට වඩා ගැහැණු නෑ. එතනින් නවතින්න ඕනේ. වගුව මෙතනින් ඉවරයි. ඔන්න වගුව. ගැහැණු 4න් 3ක් තොරන්න. 4C3 වැඩි කිරීම. පිරිමි 6න් 2ක් 6C2. 4C4 6C1. දැන් මේවා සුළු කරලා සියල්ල එකතු කරමු. 4C4 මේක ගත්තොත් 1යි. 6C1 6යි. 6C1 6යි. මෙතෙන්ට එන්නේ 6. මේක 4 ක්‍රමා 4න් 3ක් 1 ක්‍රමා 3 ක්‍රමා 6 ක්‍රමා 6න් 2ක් 4 ක්‍රමා 2 ක්‍රමා මේක සුළු වුණාම 4 මේක සුළු වුණා 5 වැඩි කිරීම 6 බෙදීම 2 දෙවරක් 3යි 4 පහ 20යි 20 3ක් 60යි මෙතෙන්ට 60 එකතුව 66 අවසාන උත්තරය 66 අවසාන උත්තරය 66 හරි හදාගන්න ගන්න හදාගන්න හරි අපි ඊළඟ ප්‍රශ්නට එමු ළමයි අවසාන ප්‍රශ්න අපි සාකච්ඡා කරන්නේ සරල රේඛාවෙන් සරල රේඛාවෙන් අවසාන ප්‍රශ්න කතා කරමු සරල රේඛාව කෙටි ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම විභාගයට එනවා අනිවාර්ය ගැටලුවක් සරල රේඛාව කෙටි ප්‍රශ්නයක් අනිවාර්යයි හරි බලන්න ප්‍රශ්නේ අවසාන ප්‍රශ්න බලන්න ඔයගලගේ ඩිස්ප්ලේ එකේ රයිට් කියවන්න ප්‍රශ්නය කියවන්න 3x ධන 4y සමාන 6 කමා 12x ඍණ 5y සමාන 3 හා 4x ඍණ 3y ධන 12 සමීකරණ වලින් දැක්වෙන පාද සහිත ABC ත්‍රිකෝණේ ඒ කෝණේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය සොයන්න. රයිට් රූපය අඳ ගන්න. ඒ කෝණේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය. මෙන්න ඒ කෝණය BC. ඒ වල අභ්‍යන්තර සමච්ඡේදකය මේක. මේක අහන්නේ. ගානේ දීලා තියෙනවා පාද 3 AB පාදය 3x ධන 4y ඍණ 6 සමාන බිඳුව AB පාදය BC පාදයේ 12x ඍණ 5y ඍණ 3 සමාන බිඳුව BC පාදය CA පාදය 4x ඍණ 3y ධන 12 සමාන බිඳුව 4x ඍණ 3y ධන 12 සමාන බිඳුව ඔන්න පාද 3 අපෙන් අහන්නේ ඒ කෝණයේ අභ්‍යන්තර සමච්ඡේදකය. අපි හොයන්න ඕන ළමයි B හා C වල ඛණ්ඩාංක. මොකද අපිට යොදන්න වෙනවා දෙපැත්තේ එකම පැත්තේ සිද්ධාන්තය. හරි? මේ ඛණ්ඩාංක දෙක පළමුව හොයාගමු. B සෙවීම 3x ධන 4y ඍණ 6 සමාන බිඳුවත් 12x ඍණ 5y ඍණ 3 සමාන බිඳුවත් සුළු කරන්න.
පළවෙනි එක වැඩි කරන්න 4න් අඩු කරන්න දෙවෙනි එක. 4 වරක් 3 12යි අඩු වෙලා යනවා. 4 වරක් 4 16ක් y. 4 වරක් 6 24 ඍණ ධන 5ක් y ධන 3 සමාන බිඳුව. 16යි 5යි 21යි y සමාන ඍණ 24යි ධන 3යි ඍණ 21 එහා පැත්තට ගියා ධන 21 y සමාන 1. ආදේශ කරා පළවෙනි සමීකරණයට සමීකරණ අංක 1න් 3යි x ධන 4යි y ට 1 දැම්ම 4 ඍණ 6. 3යි x සමාන 2යි x සමාන 3න් 2යි. 3න් 2, 1. x කියන්නේ 3න් 2. ඔන්න x කණ්ඩාංකය සහ y කණ්ඩාංකය හරි. දැන් c ලක්ෂය හොයන්න ඕනේ. c සෙවීම සඳහා මේ රේඛා දෙක සුළු කරන්න. මේක 4යි x ඍණ 3යි y ධන 12. 4x ඍණ 3y ධන 12. 12යි x ඍණ 5යි y ඍණ 3 2. 1 වැඩි කරා 3න් අඩු කරා 2. 3 4 12යි කැපුණා. 3 3 9ක් y. 3 12 36. ඍණ ධන 5ක් y ධන 3 සමාන බිඳුව. 9න් 5ක් ඍණ 4යි y. 36යි 3යි 39යි. y සමාන 39 බෙදීම 4. y සමාන 39 බෙදීම 4. හරිනේ? 4x ඍණ 3y ධන 12. 12යි x ඍණ 5යි y ඍණ 3 මේකේනවා වැඩි කරා 1 3න් 3 4 12 කැපුණා 3 3 9 3 12 36යි ධන 5යි y ධන 3 9යි 5යි ඍණ 4යි 36යි 3යි 39යි 39ට 4. හරි. මේක ආදේශ කරා එකට 4ක් x ඍණ 3 39ට 4 ධන 12 4ක් x සමාන 3ක් 9 27 2ක් ඉතිරි 3 3 9 2යි 11යි 3ක් 9 27 2ක් ඉතිරි 3 3 9යි 2යි 11යි බෙදීම 4 ඍණ 12 4x සමාන පොදු හරය 4 114 ඍණ 48 17න් 8ක් 9යි 10න් 4ක් 6යි 17න් 8ක් 9යි 10න් 4ක් 6යි 4යි x 4යි x සමාන 69ට 16 69ට 16 ඔන්න xy කණ්ඩාංක දෙක හරි x ට 69ට 16 69ට 16 y ට 39ට 4 පරණ කණ්ඩාංක x කණ්ඩාංකය y ආදේශ කරා 1ට 4යි x 3යි y 39ට 4 ධන 12 3ක් 9 27යි 2ක් ඉතුරුයි 3 3 9 2 11යි 4යි 12 ඍණ 48යි 17න් 8ක් 9යි ඊළඟට මෙතන ඉන්නේ 10යි 10න් 4ක් 6යි 4යි 16 හරි. ඔන්න බීහාසි කණ්ඩාංක දෙක හරි.
ඊළඟට එහිදී සමච්ඡේදක ලියමු අපි දැන්. කැපිටල් එහිදී කෝණ සමච්ඡේදක. කෝණ සමච්ඡේදක සිද්ධාන්තය දාන්න. 3x ධන 4y ඍණ 6 බෙදීම 3 වර්ග ධන 4 වර්ගයේ වර්ගමූල. සමාන ධන හෝ ඍණ අනික් රේඛාව මේක 4x ඍණ 3y ධන 12 බෙදීම 4 වර්ග ධන 3 වර්ගයේ වර්ගමූලය කැපුණා. ධන අවස්ථාව ගන්න 3x ධන 4y ඍණ 6 4x ඍණ 3y ධන 12 එහා පැත්තට ගියා x එහා පැත්තට ගියා 7y 6 එහා පැත්තට ගියා 18 මෙන්න එක කෝණ සමච්ඡේදකයක්. ඍණ අවස්ථාවෙන් අනෙක් කෝණ සමච්ඡේදකය 3x ධන 4y ඍණ 6 සමාන ඍණ අවස්ථාව ඍණ 4x ධන 3y ඍණ 12 7x ධන y ධන 6 සමාන බිඳුව මෙන්න අනෙක් සමච්ඡේදකය. ගානේ අහනවා අභ්‍යන්තර සමච්ඡේදකේ මොකද්ද? අභ්‍යන්තර සමච්ඡේදකේ ওই දෙකෙන් එකක්. උපකල්පනයක් කරමු අපි ඔය දෙකෙන් කැමතියි. පළවෙනි එක ගමුකෝ. x ඍණ 7y ධන 18 කියන එක සලකනවා. පළවෙනි එක ගන්නවා. x ඍණ 7y ධන 18 සමාන බිඳුව සලකමු. මේකට බලමු ආදේශ කරලා මේ ලක්ෂ දෙක මේ රේඛාවෙන් දෙපැත්තේද එකම පැත්තේද? b ලක්ෂය ආදේශ කරන්න. b ලක්ෂය x ට 3න් 2 y ට 1 c ලක්ෂය ආදේශ කරන්න 69ට 16 ඍණ 7 වැඩි කිරීම 39ට 4 ධන 18 ලකුණු විතරයි ඕනේ. ලකුණු විතරයි. මෙතන ලකුණ 18න් 7ක් මේක ධන මේක ධන. මෙතන ලකුණ මේකේ ධනද ඍණද? හතරක් 9 63යි 6යි 4 3 21යි 6යි 27යි 273යි. එතකොට එන්නේ පොදු හරය 16 අරන් බලමු. 69 4වරක් 2යි 4ක් 4යි 4 9 63යි 6යි 4 3 21යි 6යි 27යි. ආයත දිනනවා 4ෙන්. එතකොට එනවා 4 වරක් 3 12යි 4ක් 7 28යි 1යි 29යි 2ක් ඉතිරි 4 වරක් 2 8යි 2යි 10යි. ධන 16 වැඩි කිරීම 18. එතකොට එනවා 16 වරක් 16 ගත්තත් 256යි ඍණ මේක ඍණ ඒක ඍණ ධනයි ඍණයි ඍණ කුඩා බිඳුව. අන කුඩා බිඳුව නම් අදහස් කරන්නේ ළමයි මේ ලක්ෂ දෙක දෙපැත්තේ බව. කුඩා බිඳුව නම් b හා c දෙපැත්තේ. මේ අණුව b හා c මෙම රේඛාවෙන් දෙපැත්තේ පිහිටයි.
මෙම රේඛාවෙන් දෙපැත්තේ පිහිටයි. දෙපැත්තේ පිහිටයි. මෙම රේඛාවෙන් දෙපැත්තේ පිහිටයි. ඕන් රේඛාවෙන් දෙපැත්තට එනවා. දැන් රේඛාවෙන් දෙපැත්තේ නම් අපි අරන් තියෙන්නේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදයේ හරි එක. එබැවින් අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය x ඍණ 7y ධන 18 සමාන බිඳුව වේ. ඔන්න අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය. හරි. හදන්න ගන්න. ගන්න හදාගන්න. හරි. එම ළමයි අපි අද පේපර් එක හොඳින් සාකච්ඡා කරා. මම හිතන්නේ ළමයින්ට වඩාත් හොඳින් තේරෙන්න ඇති. එතකොට අපි ඊළඟ පේපර් එක අපේ ඇප්ලයිඩ් පේපර් එකට තවත් දින කීපයකින් එනවා. ඒතෙක් ඔයගලන්ට මේ පේපර් එකේ අඩුපාඩු මොන හරි තියෙනවා නම් නැවත දැන් ඔයගොල්ලන්ග තියෙනවා YouTube එකේ අපව මුලට ගිහිල්ලා නැවත මේක අධ්‍යයනය කරලා අඩුපාඩු හදා ගන්න. දැන් පේපර් එක සාකච්ඡා කරාට පස්සේ ගණන් නිකන් තේරුණා මදි ගතියක් තියෙනවා නම් නැවත පේපර් එක මුලින් ඉඳන් කරන්න. කරලා මම සාකච්ඡා කරන එක නැවත බලන්න. බලපුවම මේවා තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට මේක තේරුම් අරන් ඉස්සරහට එන්න. ඒකයි වටිනාකම. මොකද මං සෑහෙන ආයසයක් දරනවා ඔයගලන්ට මේවා කරන්න. ඔයගොල්ලෝ මේකෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නවා ඇතයි කියලා මම විශ්වාස කරනවා. හරි. එමනම් නැති අදට. ආයිබෝන්.